SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් ආයුබෝවන් ඔබ පේක්වන්නේ අද දින මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් ප්‍රථම නවධානය පුවත් ශීර්ෂ පාඨ වෙත. ඉන්ධන නෞකාවේ ගින්න නිවීමට ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් යාත්‍රා 8ක්. ලොව විශාලතම තෙල් කාන්දුව සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ගින්න නිවීමට උත්සාහ කර නැහැ. සමුද්‍රී ආරක්ෂණ අධිකාරියෙන් චෝදනා. නැවි කපිතාන්වරයා ඒ ගින්න මැඩපවත්තන උත්සාහ නොකර ඒ ප්‍රදේශයේම මුද්‍රා තබලා ඒ ප්‍රදේශය නිවත් වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම විවස්සා සභාව වෙනුවට 20 පාර්ලිමේන්තු සභාවක්. රනිල් දේශපාලන පලිගැනීම් සොයන කොමිසමට හකීම් පාස්කු කොමිසමට 2025 වසර අවසන් වීමට පෙර සෑම නිවසකටම නල ජලය. මැටි කර්මාන්තකරුවෝ වෙළඳ පොලක් සොයයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනිගනිමින් පවතින නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දිය නාවිකයින් කටයුතු කරමින් සිටිනවා. නාවික හමුදා පවසන්නේ අදාළයම 5 වන විට නෞකාව ගොඩබිමට කිලෝමීටර් 50ක් පමණ ආසන්න වී ඇති බවයි. නෞකාවේ බොයිලරුවේ සිදුව ඇති පිපිරීමෙන් එහි සිටි පිලිපීන ජාතික නාවිකයෙකු මියගොස් ඇති බවද නාවික හමුදාව අද තහවුරු කළා. පනම දජය සහිත නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව කුවේට්හි මීනා අල් අහමදි වරායෙන් පිටත් වී නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය වෙත ගමන් කරමින් තිබුණා. නෞකාවේ ගින්න හටගන්නේ ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් පමණ දුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී. ඊයේ පෙරවරු 8ට පමණ එහි ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලරයක හටගත් පිපිරීමත් සමගයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගුවන් හමුදාව ඊ රාත්‍රී MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගත්තා. එමෙන්ම නාවික හමුදාවේ නෞකා 3ක්, වේග ප්‍රහාරක යාත්‍රා 2ක්, ඉන්දිය වෙරළාරක්ෂක නෞකාවක්, ඉන්දිය නාවික හමුදා නෞකාවක් සහ ටග් යාත්‍රා 3ක් ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමේ මෙහෙයුමට යොදවා තිබෙනවා. නාවික හමුදාව පවසන්නේ නිව් ඩයමන්ඩ් නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ටග් යාත්‍රාවක්ද අද අලුයම වන විට මෙම මෙහෙයුමට එක් වූ බවයි. කෙසේ වෙතත් නෞකාවේ ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 2,70,000ක් වූ බොරතෙල් සංචිතයට මෙතෙක් ගින්නෙන් කිසිදු බලපෑමක් සිදුව නොමැති බව නාවික හමුදාව තහවුරු කරනවා. මේ වෙන විට නෞකාවේ ඊයේ හවස පටන් ගත්ත ගිනිවීමේ කටයුත්ත තාමත් සිද්ධ වෙමින් පවතිනවා. නෞකාව පිටිපස වම් පසට වෙන්නට තාමත් ගින්න පවතිනනේ. මෙම ගිනිවීම කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා 3කුත්, ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ඉන්දියානු නාවික හමුදාවෙන් පැමිණි නව් 2කුත් සහ හම්බන්තොට වරායෙන් පැමිණි ටග් යාත්‍රා 2ක් සහ මෙම නෞකාව අයත් සමාගම විසින් නැමන ලද විශාල ප්‍රමාණයේ ටග් යාත්‍රාවකුත් ඇතුළු විශාල නෞකා සහ යාත්‍රා 8ක් ගිනිවීම කර්තව්‍යයේ යෙදෙමින් පවතිනවා. මේ අතර ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් පමණ දුරින් මුහුදේදී ගිනිගත් මෙම නෞකාව අද අලුයම 5 වන විට නාවික සැතපුම් 25ක් ගොඩබිමට ආසන්න වී තිබෙනවා. මේ අද උදෑසන වන විට නෞකාවේ තත්ත්වයයි. යම් හේකින්
මේ මුහුදට තෙල් කාන්දු වීම ආරම්භ වුණොත් එය මොන වගේ පරිසර හානියක් බවට පත් වෙයිද? අපි උපකල්පනය කරන්න ඕනේ මේක මේ කලාපය තුළ නෙමේ මේ ලෝකයේ සිද්ධ වෙන්නට යන විශාලම පාරිසරික විනාශයක් කියලා. ඒ තරමට විනාශය බලගතු වෙන්න පුළුවන් පාලනය කරන්න තියෙන පරාසයෙන් එහාට ගිය දැවැන්ත පරිසර හානියකට පත් වෙනවා මේ තෙල් කාන්දු වීම සිද්ධ වෙන්න පටන් ගත්තොත්. සහ අපි මේ කතා කරන පරිසර තීරය කිරින්ද ඉඳලා නැගෙනහිර පැත්තට යනකොට අපිට තියෙන ඉතාමත් සංවේදී පරිසර කලාපයක්. ඒතර මේ පරිසර කලාපයට වෙන්න පුළුවන් හානිය ඉතාමත් දැවැන්තයි. ඒතර එහෙම කාන්දු වීමක් සිද්ධ වුණොත් වෙනකන් ඉඳලා සූදානම් වෙන්න අපිට කාලය මදි. එතකොට අපිට තියෙන උපරිම පැය 30ක 40ක කාලයක් තමයි අපිට මේ අපේ වෙරළ හරාපයට තෙල් කාන්දු වීම සඳහා අපිට ඒකට සූදානම් වීම සඳහා අපිට ලැබෙන්නේ. ඒක නිසා දැම්මම අපි ආරම්භ කරලා තියෙනවා මේ හදිසි තෙල් විසිරුමක් වුණොත් කොහොමද අපි රටක් විදියට මුහුණ දෙන්නේ කියන වැඩසටහනට මේ ප්‍රමාණයේ යම් හේයකින් විසිරීමක් සිදු වුණොත් මුහුදේ කොතරම් පරාසයක පැතිර යන්නට ඉඩ තියනවාද? ඒත් එක්ක මේ තත්ත්වය බලක්වන්න මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න පුළුවන් අපිට? මේ තෙල් ටික වතුරට දැම්ම ගමන් වෙන්නේ මේක අපි කියනවා ඝන බවට පත්. ඒ කියන්නේ අපි කියන ග්‍රීස් තමයි පාවෙන වතුර. ඒතර මේ ග්‍රීස් ප්‍රමාණය වෙරළ කලාපයේ අපි ආරුගම්බේ, නිලාවෙල්ලි, කායංකර්ණි ඊට පස්සේ වාකරේ, තිරිකුණාමලේ ඒ දිගටම තියෙන වෙරළ කලාපයට ආවොතින් මේ ප්‍රදේශයේ තියෙන සම්පූර්ණ සංචාරක කර්ම ආරුගම්බේ කියන ලෝක ප්‍රසිද්ධ සංචාරක මධ්‍යස්ථානය. ඒ තෙල් දෙක අයින් කරන්නම කලක් කියාවි. ඒතර ඒත් අයින් කරන්න ගියත් අපිට අයින් කරන්න පුළුවන් වෙන 60ක් තමයි. 40 අපිට අයින් කරන්න බෑ. හැම වැලි කැටයක් ගන්න අපිට සුදු කරගන්න බැරි නිසා. ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ ආයිම මේ පසේ සහ ඒ ප්‍රදේශයේ තියෙන විෂ ගතිය අයින් වෙලා පරණ තත්ත්වයෙන් අවුරුදු 25ක් 30ක් යනවා. එහෙම නැත්නම් නොවෙන්නත් පුළුවන්. මේ තත්ත්වයේ තෙල් විසිරීමක් මේ ලෝකේ වෙනවමයි ගොඩක් වෙලාවට. මේක හානිය කෙටි කාලින වගේම දීර්ඝ කාලින හානියක් වෙන්න පුළුවන්. මේ තල් මස්සු අපිගේ ඩොල්ෆින් මසු මේ වගේම කැස්බෑව ඉතා වැඩි ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ ඉන්නවා. ඒතර අපිට මේ තල් මස්සු ඩොල්ෆින් වගේ සතු සහ කැස්බෑව අපි දන්නවා අපි කවගේ හුස්ම ගන්න සතු. එයාලට වතුර ඉඳගෙන අපි කරමල් ඉන සතු නෙමෙයි. අනිවාර්යයෙන් මේ සතු හුස්ම ගන්න අනිවාර්යයෙන් වතුර මතු පිටට එන්න ඕන මොන අවස්ථාවක හරි. ඒතර මේ මෙච්චර ප්‍රමාණයක් තෙල් විසිරුන ගමන් මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වතුර මතු පිට දෙලෙනින් වැසෙනවා. ඊට පස්සේ මේ සතුන්ට කිසිම අවස්ථාවක උඩට එන හැම අවස්ථාවකදී මේ සතුන්ගේ නහස් කුඩු වලට සහ ඇඟ ඇතුළට තෙල් යාම හරහා ඔක්කොම සතුන් විනාශ වීමේ හැකියාවක් තියෙනවා. මේ ගිනි ගැනීම ඇති වෙලා තියෙන නෞකාවේ කුමන කොටසකද මේ ගැන අපි අවබෝධයක් ලබා ගමු. මේ තියෙන ඔක්කොම නැවේ අපි කියන කාගෝ හෝල්ස්. මේ තමයි තෙල් තියෙන කොටස් තමයි මේ තියෙන්නේ. ඒතර මෙතනින් මුහුද යටින් 15ක් මීටර් 20ක් දක්වා නැව තියෙනවා. ඒතර මේ කොටසට මේ කොටසේ තව උප කොටස් 17ක් උප ටැංකි තව 17ක් තියෙනවා. ඒතර ඊයේ හවස මේ පිපීම සහ සම්පූර්ණ ගින්න ඇතුලේ මෙන්න මේ කොටසේ එන්ජින් කාමරේ. ඒතර ඊයේ හවස 4-5 වෙනකම් වගේ දුම ඔක්කොම ගියේ මෙන්න මේ තියෙන චිමිනින් තමයි දුම ඔක්කොම ගියේ කළු දුමක්. ඊට පස්සේ හවස 5-6 තමයි මේ එන්ජින් කාමරේ තියෙන ගින්න මේ ඉස්සලා ප්‍රදේශයට පැතිරලා අපිට මුලින්ම පේන එකත් ගිනි සිලු. ඒත් එක්කම ලොකු කළු දුමක් එන්න පටන් ගත්තා. ඒතර මේ දැන් මේ තියෙන ගින්න ඇතුළේ තියෙන එන්ජින් කාමරේ සහ ඒ තියෙන අවඩ ප්‍රදේශයේ මේ ඇතුළේ එන්ජින් කාමරේ වුණ ගින්න ඇතුළු අවස්ථාවේදී නැවේ කපිතාන්වරයා ඒ ගින්න මැඩපවත්තන උත්සාහ නොකර කෙලින්ම ඒ සම්පූර්ණ ඒ ප්‍රදේශයම මුද්‍රා තබලා ඒ ප්‍රදේශය නිවත් වෙලා තියෙනවා. ඒතර මුලදී මම මේ ගින්න මැඩපවත්තුවා නම් එන්ජින් කාමරේ එතනින්ම මේ ප්‍රශ්න නිරාකරණය කරගන්න තිබුණා. නෞකාවේ කාර්ය මණ්ඩලය මුදා ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඊයේ දියත් කළ මෙහෙයුමේදී කාර්ය මණ්ඩලයේ 19 දෙනා ඇතුළු 21 දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකියාව ලැබුණා. ඒ අතර තුවාල ලබා සිටි නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා මේ වන විට කල්මුනේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. කෙසේ වෙතත් නෞකාවේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු වූ පිලිපින ජාතික නාවිකයෙකු බොයිලරුවේ සිදු වූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. ගෙඩිකනිමින් පවතින නිව් ඩයමන්ඩ් නෞකාවේ නවතම තත්ත්වය වාර්තා කිරීමට අද දෙරණ ප්‍රවෘත්ති කණ්ඩායම ගුවනින් අදාළ ප්‍රදේශය වෙත යාමට සූදානම්. එහි තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා අද දෙරණ වෙනුවෙන් චතුර අල්පිස්ප. ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන් කන්ද තුඩුව ආශ්‍රිතව ඊයේ දවසේ කිලෝමීටර් 38ක් ඈතින් තිබුණු අනතුරට පත්වෙච්ච නිව් ඩයමන්ඩ් යාත්‍රාවේ නවතම තත්ත්වය වාර්තා කිරීමටයි අප සූදානම් වෙන්නේ. අද දෙන 24 අපේ ප්‍රවෘත්ති නාලිකාවේ කණ්ඩායම අප බලාපොරොත්තු වෙනවා රත්මලානේ සිට මේ අවස්ථාවේ තියෙන එකම විදිහ තමයි මේ අනතුරට පත්වෙච්ච නෞකාව සඳහා යාමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් සමග ගමන් කිරීම. විශේෂ ආරක්ෂිත කලාපයක් නිසා අපිට හැකියාවක් නැහැ පෞද්ගලික බෝට්ටු සහ එහෙම නැත්නම් වෙනත් ආරක්ෂකාංශවල බෝට්ටු සමග මේ ස්ථානයේ ලං වෙන්න. ඒ හින්දා අපේ බලාපොරොත්තුව ගුවනින් නිරීක්ෂණ චාරිකාවක නිරත වෙන්න. මේ වන විට තියෙන තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනා විමතිය පළ කරනවා, විවිධ අදහස් පළ කරනවා.
ඊයේ තත්ත්වයට සාපේක්ෂව අද දවසේ ගින්න පැතිර යාම මේ වෙනට සිදු වෙමින් පවතිනවා කියලායි බොහෝ දෙනා කියන්නේ. නමුත් ඇත්ත තත්ත්වය මොකද්ද? සියසින් දැක බලා ගන්න යන්න අප සූදානමින් ඉන්නවා. මේ වන විටත් ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ කටයුතු සංවිධානය කරමින් සිටිනවා. එහි නැව ආසන්නයේ සිට අපි ඔබට තොරතුරු ගෙනෙන්නට සූදානමින් ඉන්නවා අද දවස පුරාවට. ඒ නිසා රැඳෙන්න අපිත් එක්ක අද දෙරණ සමග අද දෙරණ 6:55 ප්‍රවෘත්ති විකාශය සමග අප මේ මොහොතේ ඔබට මේ තොරතුරු ගෙනෙන්නේ ගුවන් හමුදා කඳුරු පරිශ්‍රයේ සිට රත්මලානේ. අප මේ සූදානම් වෙන්නේ එසේනම් ගුවන්ගත වෙලා සංගමන් කන්ද ආශ්‍රයයට ගමන් කරන්න. ස්තුතියි චතුර තොරතුරු ගෙනාවට. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වී ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාවක් යෝජනා වී තිබෙනවා. එම පාර්ලිමේන්තු සභාවට හැකියාව ඇත්තේ රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයන් පත් කිරීමේදී ජනාධිපතිවරයාට නිරීක්ෂණ ලබා දීමට පමණයි. කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ ගැසට් කරනු ලැබුවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 4ක් හැර සෙසු සියලු කරුණු අහෝසි වන අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාට යළිත් පූර්ණ විධායක බලතල හිමිවීම විශේෂත්වයක්. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වන අතර එමකින් ස්වාධීන කොමිෂන් සභාවලට සමාජිකයින් පත් කිරීම සඳහා එම සභාවට ඇති අයිතියද අහෝසි වනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත්තේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් හඳුන්වා දුන් පාර්ලිමේන්තු සභාවයි. පාර්ලිමේන්තු සභාව අග්‍රාමාත්‍ය කතානායකවරයා විරුද්ධ පක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයාගේ නාමිකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ විරුද්ධ පක්ෂ නායකවරයාගේ නාමිකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද එම සභාවට සමාජිකයින් වනවා. අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අභ්‍යාචන අධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන් නීතිපති පොලිස්පති විගණකාධිපති ඔම්බුස්මන් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයන් පත් කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයා යටතට පැවරෙන අතර හඳුන්වා දුන් පාර්ලිමේන්තු සභාවට පැවරෙන්නේ එම පත්කිරීම සඳහා නිරීක්ෂණ ලබා දීමට පමණයි. 20 වෙනි සංශෝධනය හරහා කෙරෙන්නේ මේ අනවශ්‍ය කොටස් ඉවත් කිරීම. අපි දැක්ක ස්වාධීන පොලිස් කොමිෂන් කියලා කිව්වා. ස්වාධීනව කෙරෙච්ච කිසිම දෙයක් නැහැ. ස්වාධීන මැතිවරණ කොමිසම කියලා කිව්වා. මැතිවරණයක් නොපවත්වා සිටීම තමයි ස්වාධීන මැතිවරණ කොමිසම කෙරුවේ. ඒ නිසා මෙන්න මේ බොරු ස්වාධීනත්වයක් ආරෝපණය කරගත්ත කොමිෂන් පෙර කාලයට වැඩිය දේශපාලනීකරණය කළා වෙනවා. මේ 20 වෙනි සංශෝධනය හරහා යලි මේ ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වයේ කරා යන්න. අපි දන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යම් අඩුපාඩුකම් සහිතව තිබුණා. එහි කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය ජනතාව අපේක්ෂා කරන ලද ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න අසමත් වී තිබුණා. මේක අපි පිළිගත යුතුයි. නම් ආණ්ඩුවක් සමාජයක් ශිෂ්ටත්වයේ කරා ගෙන යනවා නම් කල යුතුව තිබුණේ එම ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාකාරීත්වයේදී හෝ අනිකුත් ආයතනයන් මෙහෙවීමේදී හෝ යම් අඩුවක් තිබුණා නම් ඒ අඩුව निराකරණය කිරීම දිශාවට තමයි සංශෝධනය ආයුතු. නමුත් ඒ වෙනුවට ඒ ක්‍රියාකාරීත්වයේ තිබෙන යම් අඩුපාඩුකම් ඉවහල් කරගනිමින් ඒ මුළුමනින්ම ගලවා ජනාධිපතිවරයා අතට යලි කේන්ද්‍රගත කර ගැනීම මෙහි අඩංගු වී තිබෙනවා. 19 වෙනි සංශෝධනයෙන් වෙච්ච අවුල මේ රටේ ජනතාව දැක්කා. රටේ ජනාධිපති කලිසම ඇඳගෙන ඉන්නවා, අගමැති කමිස ඇඳගෙන ඉන්නවා. කවුරුවත් පූර්ණ ඇඳුම ඇඳගෙන නැහැ. ඒ නිසා ඒ විකාර රූපී වියවුල දැකපු හින්දා තමයි මේ රටේ ජනතාව ඒ වියවුලෙන් මේ රට බේරා ගැනීම සඳහා ප්‍රබල ජනවරමක් දුන්නේ. ඒ අනුව තමයි මේ රටේ ජනාධිපතිට ඡන්දෙ දීලා බලයට පත් කරනවා නම් මේ ජනාධිපතිට රටේ ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ. ඡන්දෙ දීලා ජනාධිපති පත් කරලා ඒ ජනාධිපති තීරණ ගන්න ඕනේ එක විකාර කොමිසම් වලින් අහලා නම් එහෙනම් ඉතින් කොමිසම් වලටම ඡන්දෙ දෙන්න ඕනේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණියා. ඒ ජනාධිපති කොමිසම හමුවේ ගොනු කර ඇති පැමිණිල්ලක වගඋත්තර කරුවෙකු ලෙස නම් කර තිබෙන රනිල් වික්‍රමසිංහ මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීම හේතුවෙන් ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ලකට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට පසුගියදා දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයාබැලීමේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරනු ලැබුවා.
ඒ දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී ස්වේච්ඡාවෙන් ඉවත් වූ සේවකයින්ට වන්දි හා පාරිතෝෂික දීමනා ලබා දීම මෙන්ම ඉසුරුමත් නිවාස ව්‍යාපෘති යටතේ සහන ලබා දීමේ ක්‍රියාවලියට අදාළව තමා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවට වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට සිදු කළ පැමිණිල්ලකට අනුවයි. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන 10ට පමණ කොමිසම හමුවේ පෙනී සිටියා. ඔබතුමා එදාවේ පාස්කු කොමිසම අදයින දේශපාලන පරිගැනීම සඳහා වූ කොමිසමට හිටපු අග්‍රාමාත්‍යවරයාට අමතරව සාගල රත්නායක මහාචාර්ය ආශු මාරසිංහ සංදීප් සමරසිංහ සමන් රත්නප්‍රිය දිනේෂ් විදානපතිරණ යන මහත්වරුන්ද අද දිනේ කොමිසම හමුවේ පෙනී සිටියා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබෙනවා. ඒ අද උදෑසන 9ට එම ඒකකය හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුවයි. 2025 වර්ෂයේ අවසන් වීමට පෙර පැය 24 පුරා සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. ගංගා ඇලදොල හා ජලපෝෂක ප්‍රදේශ පිරිසිදු කර සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පෙන්වා දී තිබෙනවා. ඉදිරි සිව්වසර තුළ පවුල් ලක්ෂ 47කට ජලය සැපීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා ජලනල කිලෝමීටර් 40,000ක් අලුතින් එලීමට සිදුවනු ඇති. දේශීය හා විදේශීය අරමුදලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ජල සැපයුමෙන් 45% කාන්දුවීම හේතුවෙන් අපතේ යමින් තිබූ අතර ගත වූ මාස කිහිපයේදී අලුතින් ජලනල එලීමත් සමග එය 15% දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ අතර ප්‍රජාජල ව්‍යාපෘතිය යටතේ බෙදා හැරෙන ජලය ඉහළ ප්‍රමිතියකින් පිරිපහදු කර නිවාස වෙත සැපීමටද සැලසුම් කර ඇති අතර ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රජාජල ව්‍යාපෘති සේවක ගැටලු විසඳීම කෙරෙහිද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවයි. ජලනල එලීමේදී මාර්ගවලට වන හානිය සහ එමගින් ජාතික ධනය විනාශ වීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට මෙහිදී එකඟතාව පළ වී ඇති අතර රටේ පානීය ජල අවශ්‍යතාව පුරාලීමට යන සමස්ත වියදමෙන් 30% පමණ එමගින් ඉතිරි කර ගැනීමට නියමිතයි. වර්ෂා ජලය ගබඩා කිරීම, වැව් සහ ජලාශවල ධාරිතාව ඉහළ නැංවීම, අලුතින් වැව් සහ ජලාශ පද්ධතියක් ඉදිකිරීම කෙරෙහිද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. හෙරොයින් ජාවාරමේ යෙදුණු සහෝදරියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ගංජා ජාවාරමේ යෙදුණු සහෝදරයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. වාරියපොළ සහ ඒ අවට ප්‍රදේශවලට හෙරොයින් බෙදාහැරීමේ ජාලය මෙහි වූ බව කියන තරුණයින් 10 දෙනෙකු වාරියපොළ පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 820ක් සහ ජංගම දුරකථන කිහිපයක් පොලිස් භාරයට ගත් බවයි. අත්අඩංගුවට පත් තරුණයන් අවුරුදු 18 සහ 30 යන වයස්වල පසුවනවා. මේ අතර හෙරොයින් ජාවාරමේ යෙදුණු සහෝදරියන් දෙදෙනෙකු පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර දකුණ නිව්ඩාව ප්‍රදේශයේ නිවසක සිටියදී ඔවුන් සතු තිබී හෙරොයින් ග්‍රෑම් 15ක් සොයාගෙන ඇති අතර සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එක් කාන්තාවකගේ අනියම් සැමියා විසින් ඔවුන්ට මත්ද්‍රව්‍ය ලබා දෙන බවයි. මේ අතර පිළියන්දල පොලිසිය විසින් ගංජා ජාවාරමේ යෙදුණු සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතු තිබී ගංජා සහ අත්මාංචු දෙකක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර බුත්තල පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ සිදු කළ වැටලීමකදී ගංජා හේනක් සොයාගෙන ඇති අතර එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී සොයාගත් රුපියල් ලක්ෂ 50කට වැඩි ගංජා තොගය විනාශ කළ බව පොලිස් විශේෂකාර්ය බලකාය පැවසුවා. මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 3111 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේ නව ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමගින් ඊයේ දිනේ මෙරටින් නව ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගනු ලැබුවා.
ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ තිබූ අතර කටාර්හි සිට පැමිණි 5 දෙනෙක්, කුවේට්හි සිට පැමිණි 2 දෙනෙක් සහ ඉන්දියාවේ සිට පැමිණි 30 දෙනෙකුට බෙලෙස වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 3111ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් වෛරසය ආසාදිතව සිටි 2889 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර බහුදින ධීවර යාත්‍රාවක් මගින් ඉන්දියාවේ සිට නීති විරෝධීව කහගෝනි 90ක් බේරුවල ධීවර වරායෙන් ගොඩබිමට ගෙන ඒමට තත් කළ සැකකරුවන් 6 දෙනාගේ PCR පරීක්ෂණ කටයුතු අද උදෑසන බේරුවල ධීවර යාත්‍රාංගණයේදී සිදු කෙරුණා. අනතුරුව ඔවුන් නිරෝධායනය සඳහා නාවික හමුදාව වෙත භාර දෙනු ලැබුවා. මැටි කර්මාන්තය හා එය යලි නගා සිටුවීම පිළිබඳව මේ දිනවල වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මේ එවන් කාල සේවාවක සී නිෂ්පාදනවලට නිසි වෙළඳපොළක් නොමැතිව තැවෙන මැටි කර්මාන්තකරුවන් පිරිසක් පිළිබඳ වූ පුවතක්. තිරප්පනේ ප්‍රාදේශීයකම් කොට්ටාශයේ පිහිටි පණ්ඩිත රඹෑව ගම්මානයේ පවුල් 200කට අයත් පුද්ගලයන් 500ක් පමණ ජීවත් වනවා. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මෙම පාරම්පරික මැටි කර්මාන්තයයි. ගම්වාසීන් සියලු දෙනා වළං කර්මාන්තයේ නිරත වුවත් මැටි පදම් කිරීමට මෙම ගම්මානයේ ඇත්තේ එක යන්ත්‍රයක් පමණයි. එමෙන්ම පෝරණු සහ ගමනා පහසුකම් නොමැතිවීමෙන්ද ඔවුන්ට බාධා එල්ල වී තිබෙනවා. මෙතර වර්ෂා සහිත කාලයේදී සිය ජීවනෝපාය සිදු කිරීමට නොහැකිවීමෙන් පණ්ඩිත රඹෑව ජනතාවට එම කාලවකවානුවලදී කිසිදු ආදායමක් ලැබෙන්නේ නැහැ. උලඟ ඇවිල්ලා වහලේ උඩ තිබුණු ලී වැටිලා වලං උඩ. පෝරණු උඩට හැමෝම වැටිලා. ඒක හැමෝම කඩලා ගියා. දැන් බල ගානක් මේකට පාඩු. ඉතින් මේ පෝරණු ගොඩනැගිලි තිබුණා නම් අපිට මේ වගේ අලාභ සිද්ධ වෙන්නේ. කෙසේ වෙතත් මෙවැනි අසිරිත අරසක් මැදේ සකස් කරන සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට තවන්ට නිසි වෙළඳපොළක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම ඔවුන්ට සිදු ඇත්තේ අතරමැදි වෙළඳන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන්ද පීඩාවට පත්වීමටයි. අපි අලෙවි කරගන්න කර ලැබෙන මුදලින් දෙකෙන් පංගුවක් වගේ තමයි ඉතින් ගාමේ මුදලාලට දෙනකොට අපිට හම් වෙන්නේ. වැවෙන් ගන්න මැටි ගෙනල්ලා වතුර දාලා තියලා අපි මැෂින දැම්මසේ ගල් හිටන් හැමෙනවා සිවුමුට. ගලක් තිබ්බොත් ඒක කාන්දුයි. ඒ නිසා අපිට තා ගමන මැටි මොල් දෙකක් විතර දීලා දැන් එකක් අපි අපේ ගාම හදලා තියෙනවා කාන්ද සම්තිකින් දීලා. ඒකේ අපිට ලයිට් ගන්න විදියක් නැහැ. පොඩි මැටි මොලක් තියෙන්නේ ගොඩනැගිල්ල තියෙනවා. අපේ ගමට ඇවිත් මේ කර්මාන්තය දිහා බලන්න නිලධාරීන් ඇවිල්ලා බලලා මේවා දියුණු කරගන්න උදව් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. සංචාරක ව්‍යාපාරයේ වැදගත් ස්ථානයක් ලෙස නම් වී තිබුණු බුලත් සිංහල මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අම්පිටිගල සංචාරක ගම්මානය පාස්කු ප්‍රහාරයත් සමගින් ගරා වැටීමට ලක් වූයේ අවාසනාවන්ත අයුරින්. ඒ පිළිබඳව අද දින ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ කළ අනාවරණයකින් අනතුරුව එය බලධාරීන්ගේ අවධානයට ලක් වුණා. ඒ අනුව කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ඊයේ එම ප්‍රදේශයේ නිරීක්ෂණය කර එහි තත්ත්වය නිරාකරණය කිරීමට වහාම පියවර ගන්නා බව ප්‍රකාශ කළා. ඒ සමගින් අද දින මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.